අද 2020 මැයි 27 බදාදා සිරස්තල ඇමති තොණ්ඩමන්ගේ දේහය හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට අවසන් කටයුතු ලබන 31 වැනිදා වතුකරේ වැඩ අකර්මණ්‍ය වෙයි. අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් මිල සංශෝධනය කිරීමට රජය තීරණය කරයි. නාඩු 96යි. සම්බා 98යි. එක් දිනක් තුළ මෙරට වැඩිම කොවිඩ් රෝගීන් ගණන ඊයේ වාර්තා වේ. 137න් 127ක් කුවේත් සිට පැමිණි පුද්ගලයන්. හිටපු ඇමති රාජිත යලි රිමාන්ඩ්. අප සලකා බැලීම ලබන මාස 10 වෙනිදා. එජාප සමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවනවා. මහලේකම් අකිල විරාජ් කියයි. සිරස්තල ස්ටුඩ් ප්‍රීමියම් තේ ඕනෑමඩිනා Prime Time with Vasanthi Nanayakara and Dilipa Henayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති අගමැති කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මහා පරිමාණ මෝල් හිමියන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. The big story. පසුගිය දින කිහිපය තුළ සහල් මිල සම්බන්ධයෙන් මහා පරිමාණ මෝල් හිමියන් සහ රජය අතර විවිධ අදහස් හුවමාරු වුණා. එවන් පසුබිමක අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ මහා පරිමාණ මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව රුපියල් 90ට පැවති නාඩු සහල් කිලෝවක් රුපියල් 96ක් දක්වා ඉහළ යනවා. සම්බා කිලෝවක් රුපියල් 8කින් ඉහළ දැමීමට මෙහිදී එකඟ වී ඇති අතර එහි නව මිල රුපියල් 98ක්. රුපියල් 125ක් වූ කීරි සම්බා කිලෝවක මිලෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පැවසුවේ රුපියල් 50ක් වූ වීවල සහතික මිල අඛණ්ඩව පවත්වාගෙන යාමටත් වෙළඳපොලේ සහල් හිගයක් ඇතිවීම වළක්වා ගැනීමටත් රජය මෙම තීරණය ගත් බවයි. මේ අතර ලංකා සතුසින් සහල් කිලෝ 5ක් පමණක් එකවර ලබා දීමට තීරණය කළ බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසනවා. සමදනාටම සහල් ලැබීමේ චේතනාව මත අපි මේ අවස්ථාවේ පාරිභෝගිකයන් ඉල්ලා සිටින්නේ සහල් බෙදා හැරීමේ යම්කිසි වේගවත් භාවයක් තියෙන නිසාත් ඒ වගේම සමහරක් කලාවට සහල් බෙදා හැරීමේ අඩුපාඩුවක් තිබෙන නිසාත් ඔබ කිලෝ 5කට වැඩිය අපි ලබා දෙන්නේ නැහැ. අනිත් එක අපි සිල්ලර වෙළඳාමක් කරන නිසා සමහරක් අවස්ථාවලදී මේ තොග වෙළඳුන් සතසට ඇවිල්ලා තොග වශයෙන් සහල් ලබා ගැනීම අපිට ආරංචි වෙලා තියෙනවා. ඒවා නවත්වා ගැනීම නිසා තමයි අපි මේ කිලෝ 5 සීමාව ලබා දෙන්නේ. දැන් කොත්මලේ අපේ ශක්තියයි අපේ විශ්වාසයයි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 31 වනදා හැටන් නෝඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ පස්වරුවේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහු බත්තරමුල්ල තලංගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. 1964 මැයි 29 වනදා උපත ලැබූ ආරුමුගන් තොණ්ඩමන් මහතා කඳුරට දේශපාලනයේ නොබැකෙන නාමයකට හිමිකම් කියන සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙක්. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය තොණ්ඩමන් මහතාට හිමිවන්නේ 1999 වසරේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුවයි. 1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වන ඔහු එතැන් පටන් වසර 26ක කාලයක් වතුකම්කරු ජනතාව නියෝජනය කරමින් අඛණ්ඩව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සමත් වුණා. දේශපාලන දිවියේ විවිධ අමාත්‍ය ධුර හෙබ වූ ඒ මහතා මිය යන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රජා සවි බලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය හොබවමින් සිටියා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු දරුවන් 30 දෙනෙකුගේ පියෙක්. ඊයේ පස්වරුවේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මිය යන විට ඒ මහතා 55 වන වියේදී පසු වුණා. තොණ්ඩමන් මහතාගේ අභාවය සැලවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් තලංගම රෝහල වෙත පැමිණියා. පාමාර 6 වෙනකන් මාත් එක්ක හිටියේ. ඔහුගේ බලාපොරොත්තු තිබුණා සේවකීන්ට රුපියල් 10 ලබා දීමේ.
කතාව හෙට අපි තීන්දුව කරා ඒ පිළිබඳව ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් කම්කරුවන්ගේ ප්‍රශ්නයක් පිළිබඳව වතුකරේ කතා කරන්න දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත් එක්ක අපි හෙට කැබිනට් එකේදී කතා කරමු කියලා අපි සාකච්ඡා කරා. අවිල්ලා. ඉතින් ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි එතුමයි ගෙදරට ඇවිල්ලා මගේ නෝනත් එක්කත් කතා කරලා ඉතින් පල්ලෙහාට ගිහිල්ලා ගෙදර ඉන්න අනිත් අයත් එක්කත් කතා තමයි ගෙදරින් පිට වුණේ. ඉතින් ඌ අවසානයේටත් කතා කරේ වතුකරේ කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව. ඉතින් ඒකින්දා මම හිතනවා තාම ජනතාවට ආදරය කරපු මිනිස්සෙක්. හිත හොඳ හැම වෙලාව අවස්ථාවකින් අවංක දේශපාලන නායකයෙක් තමයි අපිට නැතුනේ. සිය නායකයාගේ වියෝව සැලවීමත් සමග කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස මූලස්ථානය අසලට රැස් වූ පක්ෂ ආධාරකරුවන් හා වතු කම්කරුවන් ශෝකය ප්‍රකාශ කළේ මෙලෙසින්. තොණ්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් වතුකරේ කිසිදු වතුකම්කරුවෙකු අද දිනේ සේවයට වාර්තා නොකළ අතර වතුකම්කරුවන් පදිංචි නිවාස හා වතු මාර්ග සුදු කොඩිවලින් සරසා තිබුණා. අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරනු අතර අද උදෑසන ඔහු පදිංචි බත්තරමුල්ල කුඹුග්ගහදුව මාවතේ පිහිටි නිවස වෙත දේහය රැගෙන ආවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද පැමිණියා. එමෙන්ම දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූයේ මෙලෙසින්. කිසිම හැලැප්පීමක් වර්ගවාදයක් කිසිම දෙයක් නැතුව අපිත් එක්ක එකට වැඩ කරපු මේ සහෝදරයා මේ යෑම තාම කනගාටුදායක කරුණක්. විශේෂයෙන්ම වෘත්තීය සමිතියක නායකයෙකු හැටියට එතුමන් තමන් නියෝජනය කරපු රජයක් තුළ ඉඳගෙන ගෙන ගිය අරගලය ඊටාම විශිෂ්ටයි. මේ රටේ ඇතිවෙච්ච බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියාවලිය තුළ වතුකරේ අපේ දෙමළ ජනතාව මේ රට ඇතුලේ තබා ගැනීම සඳහා විශාලම මෙහෙවරක් එතුමන්ලාගේ දේශපාලන ව්‍යාපාරයේ විසින් කළා. ඒ ගැන අපි ඒගොල්ලන්ට කෘතවේදී වෙන්න ඕනේ. මේකම බොහෝ දෙමළ නායකයින් බෙදුම්වාදී විස බීජය මේ රටේ වපුරන සමයක සිංහල ජනතාව සමග ඊටාම සමගයෙන් කටයුතු කරමින් සිංහල ජනතාව සමග සහයෝගයෙන් එක රටක සිටිය යුතුයි කියන මතය එතුමා තදින් දැරුවා විතරක් නෙවෙයි කඳුකරේ ජනතාවගේ සිත් තුළට ඒ මතේ කාන්දු කළ නිසා බෙදුම්වාදී විස බීජයේ කඳුකරේට පැමිණීම නවත්ව ගන්නට පුළුවන් වුණා. අපි අද මතභේද තිබුණා. වෙන වෙන මාර්ග ගමන් කරා වුණාට අපි ඉලක්ක එකයි උනේ. ඊලක්ක තමයි අපි ජනයාගේ වෙනුවෙන් පෙනී සිටීම. දැන් අපි කියන්න කරන්න තියෙන එකම දේ එතුමාගේ ගමන ඒ ආකාරයෙන්ම අරන් යන එක. දේශපාලනික වශයෙන් අපේ මතිමතාන්තර වෙනස් වුවත් තාමත්ම හිතවත් කමින් සහෝදරත්වයෙන් පාර්ලිමේන්තු කටයුතුවලදී ව්‍යවස්ථාදායකයේ වගකීම ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබුණා. හදිසි වියෝවය පිළිබඳව අපගේ බලවත් ශෝකය සහ සාතිශය සංවේගය මාගේ පවුලේ ආයතන බිරිඳට දූ දරුවන්ට මේ අවස්ථාවේ පළ කර සිටිනවා. තොණ්ඩමන් මහතාගේ දේහය හෙට උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගොස් රාජ්‍ය ගෞරව සහිතව එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව කොළඹ 3 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කරන බව ආමංගල්‍ය කමිටුව සඳහන් කළා. එළඹෙන 29 වනදා එම මහතාගේ කොත්මලේ රම්බොඩ පිහිටි නිවස වෙත දේහය රැගෙන ගොස් 30 වනදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කරනු ඇති. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 31 වනදා හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නට පටන් ගත් දින සිට හඳුනා ගැනුණු වැඩිම දෛනික ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 137ක්. ඒ අතරින් 127 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි 10 දෙනා නාවික හමුදා සමාජිකයින්. අද දිනේ මේ දක්වා ආසාදිතයින් කිසිවෙකුත් අලුතින් හඳුනාගෙන නැහැ. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1319ක්. ආසාදිතව සිටි තවත් 20 දෙනෙකු සුවය ලබා අද රෝහල් වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් 55.49ක්.
577 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 43.75%. වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 10ක්. එය ප්‍රතිශතයක් ලෙස පවතින්නේ 0.76% තරම් සුළු අගයකයි. මේ වන විට ආසාදිතයින් වාර්තාවීම් අතරින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ කුවේට් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින්නන්ගේ නියැදියයි. ඊයේ වාර්තා වූ මෙරට වැඩිම දෛනික ආසාදිතයින් ගණන වන 137 අතරින් 127 දෙනෙකුම වාර්තා වූයේද එම පිරිස අතරින්. කොවිඩ් ආසාදනයේ වී අවසන් වරට මියගියේද කුවේට් සිට පැමිණි කාන්තාවක්. කුවේට් සිට 466 දෙනෙකුගේ කණ්ඩායම මෙරටට පැමිණියේ පසුගිය 19 හා 20 යන දෙදින තුලයි. පසුගිය 20 වෙනිදා සිට ඔවුන් අතරින් ආසාදිතයින් වාර්තා වීම ආරම්භුණා. අද වන විට එම නියදීන් හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 197ක්. විදේශ රටවලින් අපේ රටට පැමිණෙන රෝගය සහිතව පැමිණෙන අය සම්බන්ධයෙන් වුවද ඒ පැමිණෙන්නේ ශ්‍රී ලාංකිකයන්. ඒ ශ්‍රී ලාංකිකයන්ගෙන් රට තුලට එහෙම නැත්නම් ප්‍රජාව තුලට මේ රෝගය පැතිරීම සඳහා කිසිදු ඉඩකඩක් අපි රජයක් විදියට තබන්නේ. කුවේට් රාජ්‍ය වගේ තැන්වලදී ඒ රජයන් අපට දැනුම් දෙනවා දීපාර්ශ්වික සම්බන්ධතා තබා ගැනීමේ අවශ්‍යතාවයත් පෙන්වා දෙමින් වීසා නැතුව අනවසරයෙන් ඒ රටවල් වල රැඳී සිටින අපේ ජනතාව අපේ රටට ගෙන්න ගන්න කියන. එවැනි කාරණාවලදී වගකියයුතු රජයක් විදියට අපට සිදු වෙනවා. අපේ රටේ ඒ පුරවැසියන් ඔවුන් අසරණභාවයට අනාථභාවයට පත් වෙලා වීසා නැතුව ඉන්න වෙලාවේ අපට සිද්ධ වෙනවා ඔවුන්ව ලංකාවට ගේන්න. ඒ ගෙනාවත් ප්‍රජාව අතරට මේ රෝගය පැතිරීම කිසිදු වෙලාවක අපි ඉඩ තියන්නේ නැහැ. දැන් මේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අයගේ PCR පරීක්ෂණ අවසන් කරලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව වන විට මේ විදේශයන්හි සිට පැමිණෙන උදවිය කොවිඩ් ආසාදිතයන් වශයෙන් පත්වීම නිසා ඒ අවශ්‍ය වන ප්‍රතිකාර ධාරිතාව වැඩි දියුණු කර ගැනීම සඳහා අපි දැනට කලකට ඉහත සිට තෙල්දෙනිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල සූදානම් කරලා තියෙනවා. මෙම රෝහල් දෙකත් භාවිතයට ගැනීමට නියමිතයි. මෙරටින් කොවිඩ් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූයේ නාවික හමුදා නියැදීන්. පළමු ආසාදිත නාවික හමුදා සෙබලා වාර්තා වූ ඉකුත් අප්‍රේල් 22 වෙනිදා සිට අද වන විට ගත වූ දින 35 තුළ වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 638ක්. එමෙන්ම අද තවත් නාවික සෙබළුන් 12 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 334ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරු 6 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 674 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. එය 51.1%. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 309 දෙනා ප්‍රතිශතයක් ලෙස 23.43%. ඔවුන් අතරින් 68 දෙනෙකු වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. විදේශවල සිට පැමිණ ආසාදිතයින් ලෙස හඳුනාගත් ගණන මේ වන විට 336ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 25.47%. ඊට විදේශිකයින් 3 දෙනෙකුද ඇතුළත්. මේ වන විට ආසාදිතයින් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියන් සහ විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර පසුගිය දින 27 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. දැන් මේ දවස්වල අපිට රෝගීන් වාර්තා වන්නේ පිටරට ඉඳලා එන අය තමයි වැඩි වශයෙන්. මෙතන අපි ඒවා ඉම්පෝර්ටඩ් කේසස් හැටියට හඳුන්වනවා. අපේ රටේ ඇතිවෙච්ච රෝගීන් නෙමෙයි අපේ රටේ අප්‍රේල් 30 වෙනිදායින් පසු සමාජ සම්ප්‍රේෂණය කිසි විටකත් කිසිම රෝගියෙක් අපේ රටෙන් වාර්තා වුණේ නැහැ. නාවික හමුදාව හැරුණකොට නාවික හමුදාවේ මේ වන විට තත්ත්වය ඊටම හොඳ අතට හැරෙමින් පවතිනවා. හඳුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කර කෙරෙන දෛනික PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනවා. යනුව කොම්පඤ්ඤ වීදේ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ ජෛව සාම්පල හා රුධිර සාම්පල අද ලබා ගැනුණා. අද දිනේ කොළඹ නගරේ මහා පරිමාණ ඉදිකිරීම් වැඩබිමක අපි PCR පරීක්ෂණ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රජාවේ COVID-19 රෝගය පැතිරී තියෙනවද කියලා තමයි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ දිනවලදී දැන් දින 26කදී අපි සිදු කළ සියලුම PCR පරීක්ෂණ 1400 ගානකින් එක රෝගියෙක්වත් කොළඹ නගරේ මහනගර සභාව බල ප්‍රදේශය තුල වාර්තා වෙලා නැහැ. මේ අතර කොවිඩ් වසංගතයේ හමුවේ බඳ පෙරදිග ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලට අනුව කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. පැමිණි සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 76 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හැරියා. දළදරු උපත් ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගොස් කොවිඩ් වසංගතයට මැදි වී සිටියදී මෙරටට ගෙන්වාගත් ගැබිනි බවවරුන් 19 දෙනෙක්ද එම කණ්ඩායමට ඇතුළත්.
ප්‍රෙග්නන්ට් අවස්ථාවේදී අපේ ගර්භණී මව්වරුන්ට යම් යම් ආසාවන් තිබුණා. ඒ සියලුම දේවල් අපිට කරලා දුන්නා. අපි ඔක්කොම ඇවිල්ලා දවස් 14ක් හිටියා. තමිල් සිංහල මුස්ලිම් අපි ඔක්කොම කාලා බීලා එක පවුලේ වාගේ ඔක්කොම හිටියා. මේ වාගේම හිටියොත් අපිට බොහොම හොඳයි කියලා මම වඳිනවා. COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය දිවයිනටම ලිහිල් කිරීම අද දෙවන දිනටත් සිදු කෙරුණා. ඊයේ වාර්තා වුණු බස් හා දුම්රිය සේවා ගැටලු අද තරමක් දුරට නිරාකරණය වී තිබීම විශේෂත්වයක්. රජයේ සෞඛ්‍ය උපදෙස් මත ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව සිය දෛනික රාජකාරිවලට යළිත් අනුගත වෙමින් සිටිනවා. ගමනාගමනය සඳහා අද ප්‍රවාහන පහසුකම් වැඩි කර තිබුණත් මගින්ගේ අඩුවක් දක්නට තිබුණු බවයි බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණේ. අන්තර් පළාත් සේවාද ඇතුළුව මේ වන විට ප්‍රමාණවත් බස් රථ ධාවනය යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඉරේදී අපි බලාපොරොත්තු වෙනවා බස් රථ කෙලින්ම කොළඹට ධාවනය කරන්නත් කොළඹ සිට අනිත් ප්‍රදේශවලට ධාවනය කිරීමත් ආරම්භ කරන්න සෞඛ්‍ය අංශවල සමග සාකච්ඡා කරලා මේ තියෙන තත්ත්වය ප්‍රායෝගික නැහැ. කළුතර වගේ ප්‍රදේශවලට ඇවිල්ලා කළුතර ඉඳලා වෙනත් බස් එකක නැගලා කොළඹට එනවා. ඉතින් ඒක මහ ජනතාවටත් අවහිරයක්. ඒක නිසා අපි ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සම්පූර්ණයෙන්ම විවෘත කරන්න. ඊයේ දැඩි තදබදයක් ඇති වූ පිටකොටුව බස් නැවතුම්පලේ අද සෞඛ්‍ය උපදෙස් පිළිපදින අයුරු දක්නට ලැබුණා. මේ අතර ගාල්ලේ සිට කොළඹ දක්වා තවත් රාජකාරී දුම්රියක් අද යොදවා තිබුණා. ඒ ප්‍රමාණවත් දුම්රිය නොමැතිවීමෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී මගින්ට ඊයේ සිදු අපහසුතාව සැලකිල්ලට ගනිමි. මගින්ගේ යම්කිසි අඩුවක් අපිට පේනවා ඒ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. හෙට දින අප නුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට නුවර දක්වාත් නව දුම්රියක් ආරම්භ කරනවා සාමාන්‍ය මගේ ජනතාව වෙනුවෙන්. එම දුම්රිය ගමන් කිරීම සඳහා අනන්‍යතාවය සාහිතික කර ලියාපදිංචි වීමෙන් අමතරව නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පසු අදාළ දුම්රිය භාවිතා කරන ලෙස මහ ජනතාවගේ ඉල්ලා සිටිනවා. ආයතන රැසක අදත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ අයුරුද දක්නට ලැබුණා. මේ අතර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති දුරකථන අංක අමතා අවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. විභාග සඳහා මේ වන විටත් දින ලබාගෙන තිබුච්ච අයදුම්කරුවන්ට නව දින හා වෙලාවන් ලබා ගන්න 0.7.63.54.122 කියන නම්බරයත් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ලබා තිබූ අයදුම්කරුවන්ට ඒ සඳහා නව දින ලබා ගැනීමට 0.7.63.54.123 කියන අංකයත් නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම රියදුරු බලපත්‍ර අලුත් කිරීම සංශෝධනය කිරීම හෝ රියදුරු බලපත්‍ර සම්බන්ධ වෙනත් කටයුතු වලට 0.7.54.124 කියන අංකයත් වාහන බර සහතික හා වාහන පරීක්ෂා කිරීම වලට අනුව 0.7.63.54.125 කියන අංකයත් විමසීම් කටයුතු සඳහා 0.7.63.54.121 කියන අංකයත් අපි ලබලා දීලා තියෙනවා. වෛරස් ව්‍යාප්තිය නිසා తాවකාලිකව නතර කෙරුණු විදේශ රැකියා සඳහා පිටත්වීම නැවත ආරම්භ කරමින් 160 දෙනෙකු මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළින් කොරියාවේ සෝල් නුවර බලා ඊයේ පිටත් වුණා. ඔවුන් මියන්මාර් ගුවන් සේවයට ඇත් යානයකින් පිටත්ව ගිය අතර මත්තල ගුවන්තොටුපළින් දකුණු කොරියාවේ සෝල් බලා පිටත්ව ගිය පළමු යානයද මෙයයි. සමස්ත දිවයිනටම රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 4 වන තෙක් ඇඳිරි නීතිය පැවැත්වෙන කාලයේදී රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. අනුව ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා වූ පැය 6ක කාලය තුල 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා. විදේශ මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කළේ ඇමරිකානු සෞඛ්‍ය සේවකයින් 62000කට පමණ පිරිසක් COVID-19 වැළඳී ඇති බවයි. ලොව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වන විට වාර්තා වූයේ 3,52,900ක් ලෙසින්. COVID-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වූ රට වන ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂය ඉක්මවා ගියා. ඊයේ දිනේදී රටින් වාර්තා වූ කොවිඩ් මරණ 774ත් සමගින් ඇමරිකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව අභිබවා ගිය බ්‍රසීලයෙන් ගත වූ පැය 24 දී ලොව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා.
එම සංඛ්‍යාව 1027ක්. එය බ්‍රසීලයෙන් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද වනවා. ඒ සමග බ්‍රසීලයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 24549 දක්වා ඉහළ යන අතර අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 3,92,000කට අධිකයි. මේ අතර දවස් 26කට පෙර නිරෝගී දරුවෙකු බිහි කළ කොවිඩ් වැළඳි බ්‍රසීල ජාතික 42 වැනි හෙදිය ප්‍රථම වතාවට සිය බිලිඳිය තුරුළු කරගත් අවස්ථාව විදේශ මාධ්‍යයේ අවධානයට යොමුව තිබුණා. වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඇමරිකාවෙන් අද වන විට ආසාදිතයින් 17,25,275ක් හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයේ නවතම කේන්ද්‍රස්ථානයේ බවට ලතින් ඇමරිකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම කලාපයට අයත් මෙක්සිකෝවේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ පසුගිය පැය 24 දී. ඒ අනුව ආසාදිතයින් 3,455 දෙනෙකු ඊයේ එරටින් හඳුනාගන්නු අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 501ක්. කොවිඩ් වෛරසයෙන් අද වන විට ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 27,000කට අධිකයි. දින කිහිපයකට පසුව එරට දෛනික මරණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 280ක්. මියගේ පිරිසට ගෞරව දැක්වීමක් වශයෙන් අද සිට දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් අද වන විට කොවිඩ් ආසාදිතයින් 1,50,000 ඉක්ම වූ පිරිසක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 4,344ක්. ගත වූ පැය 24 තුළදී එරටින් කොවිඩ් මරණ 172ක් වාර්තා වුණා. මේ අතර ගුජරාට් ප්‍රාන්තයේ සිට දුම්රියක ගමන් කරමින් සිටි 23 හැවිරිදි මවක් අධික උණුසුම කුසගින්න හා විජලනයට ලක්වීමෙන් මිය ගොස් තිබෙනවා. මියගේ මව අවදි කිරීමට ඇගේ පුංචි පුතු උත්සාහ කරන සංවේදී දසුන සහිත වීඩියෝ පටයක් ඉන්දියා මාධ්‍ය මෙලෙස වාර්තා කළා. කොවිඩ් වසංගතයේ මැද්දේ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසක් අධික උණුසුම් කාලගුණික තත්වයකට මුහුණ පා සිටින අතර බටහිර සහ මධ්‍යම ප්‍රදේශ දශක 3කට පමණ පසුව ඇති වූ දරුණුතම පළඟැටි ඌදුරට මුහුණ පා සිටිනවා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා හුදකලා කලාපයක් ලෙස නම් කර ඇති ඔඩිෂා ප්‍රාන්තයේ ගම්මානයක සංචරණ සීමා ඉවත් කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පැවැත් වූ විරෝධතාවයකට පොලිසිය මැදිහත් වීමත් සමග උණුසුම් තත්වයක් උද්ගත වී තිබුණා. එහිදී මාධ්‍යවේදියෙක්ද ඇතුළුව පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා දින ගණනාවක් නිවෙස්වල සිරවී සිටි පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා ඩෙන්මාර්කයේ කොපන්හේගන්හි ගුවන්තොටුපළ රථකාලයක පැවති ඩ්‍රයිව් ඉන් සංගීත ප්‍රසංගයයි මේ. Me feeling something different. This is a news alert from Ava Verana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. යාපනයේ වඩිච්චිපලයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික සෙබළුන් 51 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව මීට ටික වේලාවකට පෙර වාර්තා වුණා. ඒ අනුව සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1370ක් වන අතර COVID ආසාදිත සමස්ත නාවික සෙබළුන් සංඛ්‍යාව 689ක්. මෙන්න එම පුවත නැවතත්. යාපනයේ වඩිච්චිපලයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික සෙබළුන් 51 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව මීට ටික වේලාවකට පෙර වාර්තා වුණා. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1370ක් වන අතර කොවිඩ් ආසාදිත සමස්ත නාවික සෙබළුන් සංඛ්‍යාව 689ක්. This is a news alert from Ava Verana 24. පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාම යෝජනා ලබාගෙන ඇති සමාජිකයන් 102 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පළාත් පාලන නියෝජිතයින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට අයත්. මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එලෙස කටයුතු කර ඇති සමාජිකයින්ගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ඇති බවත් ඉදිරි කෘත්‍ය අධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර ඒ පිළිබඳව කටයුතු කරන බවයි. පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සමාජිකයින්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි. යන්න මාතෘකා කරගනිමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය පක්ෂ සමාජිකයන් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සමාජිකත්වයෙන් නාම යෝජනා බාර දී ඇති අතර පක්ෂ ව්‍යවස්ථාව අනුව එසේ කිරීමට නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වනවා.
එහෙත් මතභේදයට තුඩු දී ඇති සමාජිකයින් ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කර නොමැති බවත් එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සමාජිකයින්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට පක්ෂ නායකත්වයේ කටයුතු කරන තත්වයට පත්ව ඇති බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි දැක්වෙන්නේ එලෙස වෙනත් දේශපාලන පක්ෂවල සමාජිකත්වයේ ලබා අපේක්ෂකත්වයේ සඳහා නාමයෝජන අත්සන් කළ බොහෝ සමාජිකයින් දැනටමත් එම තීරණය පිළිබඳ සිය පසුතැවිල්ල දන්වා එවා ඇති බවයි. ඒ අනුව අදාළ සමාජිකයින්ගෙන් ඊට අදාළව නිදහසට කරුණු විමසා ඇති බවත් ඒවා සියල්ල පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර සමගි ජනබලවේගයේ මහලේකම් රජිත් මද්දුම බණ්ඩාර මහතාද අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වී ඇති සමගි ජනබලවේගයට පහර දීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්ව බෝඩ්ලෑල්ලක් පමණක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂ කල්ලිය බහරගෙන ඇති බව පෙනෙන්නට ඇති බවයි. එහි දිගුවක් ලෙස සමගි ජනබලවේගයට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රහාරයක් සංවිධානාත්මකව ආරම්භ කර ඇති බව පෙනී යන බව මහලේකම්වරයා සේ නිවේදනයෙන් පෙන්වා දෙනවා. එහි දැක්වෙන්නේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බවට සහ මුලින්ම අසත්‍ය පදනම් විරහිත පුවත් කිහිපයක් ඇතම් මාධ්‍ය තුල පළවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවයි. සමගි ජනබලවේගයේ පිරිසක් එම පාර්ශවයේ සමග එකතු වනවාද නැත්නම් එම පාර්ශවයේ පිරිසක් සමගි ජනබලවේගයට එකතු වනවාද යන්න ඉතා නුදුරේදීම දැකගත හැකියි. මැතිවරණ කොමිසමේ ක්‍රියාපිළිවෙත දෙස බැලීමේදී ඔවුන් පෙත්සම්කරුවන් සමග එක්ව මැතිවරණය කල් දැමීමේ අරමුණින් කටයුතු කරන බව පෙනී යන්නේ යයි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පැවසුවා. ඒ පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අද 7 වන දිනටත් කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීම අද 7 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සිදු කෙරුණු අතර නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය සිය කරුණු දැක්වීම අද පෙරවරුවේ අවසන් කළා. ඒ සමගින් පෙත්සම්වල වග උත්තරකරුවන් සියලු දෙනාගේ කරුණු දැක්වීම අවසන් වූ අතර අනුතුරුව කරුණු දැක්වීමට අවස්ථාව හිමි වූයේ අතරමැදි පෙත්සම් 15 වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ටයි. ඒ අනුව ඉදිරිපත් වී ඇති අතරමැදි පෙත්සමක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු දැක්වීම ආරම්භ කළා. සිය කරුණු දැක්වීම අතරතුර ජනාධිපති නීතිඥවරයා පැවසුවේ පාර්ලිමේන්තුවේ විසිරුවා හැරීමේ ගැසට් නිවේදනයේ ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වීමට නියම කර ඇති දිනය මේ වන විට අතීතයට එක්ව ඇති නිසා සිය ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට පෙත්සම්කරුවන් තර්ක කර ඇති බවයි. මැතිවරණයට දින නියම කරමින් නිකුත් කරන තමාගේ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බව යමෙක් තර්ක කරයි නම් පාර්ලිමේන්තුවට වසර 5ක් ගත වීමෙන් පසු ඉබේම විසිරුවා හැරුණු අවස්ථාවක වුවද මැතිවරණයේදී තමාට අවාසිදායක තත්වයක් පවතින්නේ නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරි ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයාට හැකිවනු ඇති බව මනෝහර ද සිල්වා මහතා පෙන්වා දුන්නා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට සිය ගැසට් නිවේදනය අවලංගු කිරීමට කිසිදු අවශ්‍යතාවක් මතු නොවන අතර එසේ කළ හැකි බවට අර්ථ නිරූපණ සිදු කිරීමද භයානක ප්‍රතිඵල ඇති කළ හැකි බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා. එබැවින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මාර්තු 2 වෙනිදා නිකුත් කළ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අවලංගු නොකරම වෙනත් දිනයකදී පාර්ලිමේන්තුව කැඳවීමට ව්‍යවස්ථාවේ 33(2) සහ 71 වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයාට පූර්ණ හැකියාව පවතින බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසමේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු දැක්වීමක් කරමින් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ කොමිසමේ ක්‍රියාපිළිවෙත දෙස බැලීමේදී ඔවුන් පෙත්සම්කරුවන් සමග සහයෝගීතාවයෙන් මැතිවරණය කල් දැමීමට සහාය පළ කරන බවට පෙනී යන බවයි. මැතිවරණයට නාම යෝජනා බාර ගැනීමෙන් පසු සති 5කට පසුව සහ සති 7ක් ඉක්ම යාමට පෙර දිනයක මහ මැතිවරණය පැවැත්විය යුතු වුවත් කොමසාරිස්වරුන් නියෝජනය කරමින් නීතිඥයින් තිදෙනෙක් අධිකරණයට පැමිණ සෞඛ්‍ය අංශවල කොළ එළිය ලැබීමෙන් පසුවද මැතිවරණය පැවැත්වීමට දින 60ත් අනුමත අතර කාලයක් ගත වන බව පැවසීම පිළිගත නොහැකි බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් වෙන වෙනම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු හරහා මැතිවරණ කොමිසම ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවන බවට පසක් වන්නේ යයිද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. කොමිසමේ සමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තිදෙනා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය දින ගණන වෙන වෙනම අධිකරණයට දැනුම් දීමේදීද එම දින සංඛ්‍යා අතර පරස්පරතා පැවතීම හරහා පෙනී යන්නේ ස්වාධීන කොමිසමේ සමාජිකයන් අතර මතභේද පවතින බව යන්න ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පවසා සිටියා.
මුලින් සෞඛ්‍ය අංශ කොළ එළිය ලබා දීමෙන් පසු මැතිවරණ කටයුතු ආරම්භ බව පැවසූ මැතිවරණ කොමිසමේ සමාජිකයින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දී දින 60කට වැඩි කාලයක් ඊට ගත වන බවට ප්‍රකාශ නිකුත් කරන අතර ඔවුන් එසේ පවසන්නේ පෙත්සම් විභාග වීම හේතුවෙන් මැතිවරණයට අදාළ පියවර කිසිවක් නවතා දැමීමට අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවසා ඇති පසුබිමක වන බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවා. ඒ අනුව මැතිවරණ කොමිසමේ සමාජිකයින් මැතිවරණයට ගත වන දින ලෙස විවිධ දින ගණන් පවසන්නේ පෙත්සම්කරුවන්ගේ අරමුණට සහාය ලබා දීම වෙනුවෙන් වන බවට ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා අධිකරණයේ හමුවේ පැවසුවා. අතරමැදි පෙත්සම්කරුවන් කරුණු දැක්වීම හෙට පෙරවරු 10ට යලි ආරම්භ වනු ඇති. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව මෙම පෙත්සම් වලට අදාළව දැක්වූ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අතිරේක ලේකම් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිශාරා ජයරත්න මෙරවිය මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රජය විසින් ගෙන ඇති සාමූහික පියවර පිළිබඳ දත්ත ඇතුළත් පූර්ණ වාර්තා 3ක් ගරු නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවා විසින් පිළියෙල කරන ලද සම්පූර්ණ වාර්තාවේ දැක්වෙන ප්‍රධාන කාරණය වන්නේ අප්‍රේල් මාස 30 වන දිනෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ රෝහල් වලින් බැහැරව කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි. මේ අතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතින් අදත් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ මැතිවරණ කොමිසමට විරුද්ධව ඉල්ලුවා තහනම් නියෝගයක්. අග්‍රාමාත්‍යකාරතුමා කිව්වා ඒක කොහොමවත් කරන්න බෑ. මැතිවරණ කොමිසමට බලයක් තියෙනවා මැතිවරණ පැවැත්වීමේ කටයුතු කරගෙන. ඒ මගින් සංඥාවක් දුන්නා අග්‍රාමාත්‍යකාරතුමා මැතිවරණ කොමිසම. ඒ දක්වා කරපු දේ සුප්‍රීම උසාවිය අනුමත කරා. මොකද ඒ දක්වා කළේ නියමිතව තිබුණේ අප්‍රේල් 25. අප්‍රේල් 25 නියමිතව තිබුණු ඡන්දය කල් දැම්ම ජූනි 20ට. ඒ ජූනි 20ට කරපු කල් දැමීම ශ්‍රේෂ්ඨාධිකාරිය අනුමත කළා. ඉතින් මේ සංඥාව ඇති මැතිවරණ කොමිසමට දිගටම වැඩ කරගෙන යන්න. කොහොමද මැතිවරණ කොමිසම බෙදීලාන්නේ? ඒකනේ මූලිකද? මෙතන කිසිම ස්වාධීන මැතිවරණ කොමිසමක් නැහැ. ඒ කොමිසම ඇතුලේ පක්ෂග්‍රාහී භාවයන් අනන්තවත් තියෙනවා. දැන් මැතිවරණ කොමසාරිස්වරයා කියනවා දින 75ක් ඕන කියලා වෛද්‍ය නිලධාරීන් සහතික දුන්නයින් පස්සේ. එතකොට මේ මැතිවරණය එන්නේ අගෝස්තු මාසේ තව මාස 3කින්. ඉතින් මම අහන්නේ එකම ප්‍රශ්නේ මේකයි. පාර්ලිමේන්තුව මේ විදිහට මාස 6ක් වහලා තියන්න පුළුවන්ද? ප්‍රජාතන්ත්‍රවාදී රටකට. ඉතින් එම නිසා තමයි අධිකරණයේ මේ සම්බන්ධයෙන් විමසන්නේ. අපි රජයට කියන්නේ ජනාධිපතිතුමාට කියන්නේ ජූනි 2ට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න. එතකොට සමගි ජන බලවේගය කියලා වෙනම කණ්ඩායමක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ වෙනම කණ්ඩායමක් ඉන්නවා. දැන් ඔබතුමාලා හිතනවද ඔබතුමාලාගේ ඒ සම්පූර්ණ කණ්ඩායමම එකතු කරගන්න පුළුවන් කියලා? ඒව අදාළ නැහැනේ. ඔයාගේ ප්‍රශ්නේ අදාළ නැහැ. අයි අදාළ නැහැ කියන්නේ ඔබ ඒක බාධ්‍යයට අයිතියක් නැහැ. ඒක තීරණය කරන්න කතා නැහැ. අපිට අයිතියකුත් නැහැ. අපි අධිකරණයට ගිහිල්ලා මැතිවරණ කැන්සල් කරන්න කියන්නේ නැහැ. මෙරටේ පාර්ලිමේන්තු ක්‍රමය ඕනේ. හැබැයි අපි පාර්ලිමේන්තු ක්‍රමය ඕනයි කියලා මේ කොරෝනා රෝගයත් එක්ක පාර්ලිමේන්තුව තියන්න කියන්නේ නැහැ. ඒක අපි බාර දීලා තියෙනවා මැතිවරණ කොමිසම් සභාවට. දැන් මැතිවරණ කොමසාරිස්තුමාගේ අතේ තමයි කාලය ආවම මැතිවරණේ පවත්වන්නේ. හැබැයි මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මේ මැතිවරණය මූලික කරලා මිනිස්සුන්ගේ ජීවිත අවදානමකට දෙන කිසිම දෙයකට එක්සත් ජාතික පක්ෂය නම් සහයෝගයක් දක්වන්නේ නැහැ කියන එක මට කියන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා ඡන්දෙ තිබ්බ ගමන් පරදිනවා. ඒක නිසා ඡන්ද අරහන් කවදා හෝ තිබ්බොත් ඒ තියෙන දවසට මේගොල්ලන්ට වෙන්නේ අඩුම ගානේ 40ක්වත් දැන් ගන්න බැරි ගානකට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඡන්ද තියන්න එපා කියලා මැතිවරණ කොමිෂන් එකට කියන්නේ විපක්ෂේ. මෙරට පස්වන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර 50ක් සපිරෙනවා. ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක්, විපක්ෂ නායකවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෙවුණු වසර 50ක කාලය තුල මෙරට දේශපාලනයට සිදු කළ සේවය පිළිබඳව අද දෙරණ තබන සටහනක් මේ. 1945 වසරේ නොවැම්බර් 18 වනදා හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ උපත ලද මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පසුව කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කර තිබෙනවා. 1967 වසරේදී ඔහුගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා බෙලියත්ත මැතිවරණ කොට්ටාසේ සඳහා අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වුණා. ඒ අනුව වයස අවුරුදු 24ක් වන විට පාර්ලිමේන්තුවේහි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා.
පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය හැදෑරු ඔහු 1977 වසරේදී නීතිඥයෙකු ලෙසින්ද දෙවරුම් දුන්නා. වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා දීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද 2002 වසරේ මාර්තු මාසයේදී විපක්ෂ නායකවරයා ලෙසද ඔහු කටයුතු කරනු ලැබුවා. 2004 අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවා. 2005 නොවැම්බර් මාස පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර බහුතර ජනතාවගේ ඡන්දයෙන් එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. ජනාධිපතිවරයා මෙන්ම මෙරට සේනාධිනායකයා ලෙසද වසර 30ක් පැවති කුරිරු යුද්ධය 2009 වසරේදී LTTE ත්‍රස්තවාදයේ පරාජය කරමින් අවසන් කර රට එක්සේසත් කිරීමට එතුමා ලබා දුන් නායකත්වය අතිමහත්. 2015 වසරේ ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසුව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් 2019 ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා නායකත්වයද ලබා දුන්නා. ඉන් අනතුරුව තුන්වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පත් කරනු අතර අද දක්වාම ඔහුගේ සේවය ජනතාව වෙනුවෙන් ලබා දීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින්නේ සිය දේශපාලන දිවියේ වසර 50ක කඩයිමද පසු කරමින්. අදත් අප නොලැබුණු රාජිත ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන ජූනි මාස 10 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා. රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අප අයුධම පිළිබඳ තීන්දුවද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විභාග කෙරුණු මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කෙරුණේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා දැක් වූ විරෝධතාවය සැලකිල්ලට ගනිමින්. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ යලි කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූයේ සැකකාර රාජිත සේනාරත්න තවදුරටත් මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට අප ලබා දෙන ලෙසයි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ එවැනි අප ඉල්ලීමක් සිදු කළහොත් මෙම නඩුවට අදාළව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සහ මහාධිකරණ විනිසුරුවරයා ලබා දී ඇති නියෝග විවෘත අධිකරණයේ විවරණය කිරීමට තමන්ට සිදුවන බැවින් එම අප ඈදුම මෙම අධිකරණ පරිශ්‍රයේම වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ සිදු කිරීම වඩාත් සුදුසු බවයි. එසේම මෙම නඩුවේ ඉදිරි කටයුතු ස්වාධීන විනිසුරුවරයෙක් හමුවට යොමු කරන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ස්වාධීනව නඩු කෘත්‍යයන් විමසීමට ඕනෑම මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව ඇති බවයි. නමුත් යම් නඩුකරයක් යම් විනිශ්චයකාරයෙකු හමුවේ විමසීමෙන් තමන්ට අගතියක් සිදුවන බවට කිසියම් පාර්ශවයක් පවසන්නේ නම් තමන් ඒ සම්බන්ධයෙන් සලකා බලන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැවසුවා. එහිදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ ඕනෑම විනිශ්චයකාරවරයෙකු හමුවේ මෙම නඩුකරය සලකා බැලීම තමන්ට ප්‍රශ්නයක් නොවුවද ඇතැම් නඩුකර පමණක් ප්‍රතිශෝධනය වීමෙන් පසු වෙනත් විනිසුරුවරයෙකුට යොමු කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටීම ගැන තමන් කනගාටු වන බවයි. කෙසේ වෙතත් කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ මෙම නඩුකරයේ ඉදිරි කටයුතු කොළඹ අංක 2 අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත යොමු කළා. ඉන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මෙම නඩුකරය කැඳ වූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ඔහුට දින 14ක කාලයක් නිරෝධායනයට යොමු වීමට සිදුවීම ඔහු සාමාන්‍ය අයෙකු නොවන බැවින් දඬුවමක්සේ සලකන බවයි. එමෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අප පනත උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බැවින් තම සේවාදායකයාට අප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා. එහිදී මෙම නඩුකරය මුල සිටම මේ දක්වා පැමිණි ආකාරය පිළිබඳව දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ මෙම නඩුකරයේදී සලකා බැලිය යුත්තේ අපදී හැකි වරදක්ද නැද්ද යන්න නොව මෙම සිදුවීම තුළ ඇති සිද්ධමය සහ නීතිමය කරුණු පිළිබඳවයි. ඉකුත් ජනාධිපතිවරණයට දින 6ක් පමණක් ඉතිරිව තිබියදී ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තුළින් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට මිනිමරුවෙක් සහ මංගොල්ලකරුවෙක් යයි චෝදනා කිරීම බරපතල සදාචාරාත්මක වරදක් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.
එකී ව්‍යාජ නාටකයේ මෙහෙය වූ ප්‍රධානියා මෙම තෙවන සැකකරු බව අදාළ සුදුවයන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අනෙක් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ කළ ප්‍රකාශයකින් අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. එබැවින් සිය ප්‍රතිශෝධන තුළින් අභියෝගයට ලක් කළේ සැකකරුට ඇපදීම නොව ඇප ලබා ගැනීමට සැකකරු ගෙන ගොස් ඇති කූට ක්‍රියාපිළිවෙත මහේස්ත්‍රාත්වරියගේ අවධානයට යොමු නොවීම බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැහැදිලි කළා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ ඇප අයදුම පිළිබඳ තීන්දුව එළඹෙන ජුනි 10 වනදා ලබා දෙන බවයි. එතෙක් සැකකාර රාජිත සේනාරත්න මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග දැන් තවත් පුවත් කිහිපයක්. බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේදී අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුගේ මග හරස් කරමින් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව පොලිසිය හැසිරීම ගැටලු සහගත බව සමස්ත ලංකා මාධ්‍යවේදී ජාතික එකමුතුව පවසනවා. මේ අතර සිද්ධියට විරෝධය පළ කරමින් බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් බණ්ඩාරගම නගරයේදී අද පෙරවරුවේ විරෝධතාවක්ද සංවිධානය කර තිබුණා. විරෝධතාව පැවැත්වෙන අයුරු පොලිස් නිලධාරියෙකු මෙලෙස වීඩියෝ ගත කරන අයුරුද දක්නට ලැබුණා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලයල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී අද දහවල් මගියෙකුගේ ජංගම දුරකථනයක් තවත් පුද්ගලයෙකු විසින් උදුරාගෙන දිව යන අයුරු අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.